පින්වත්නි, හිත හදා ගැනීම මුල් කරගෙන වදාළ දෙයක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. හිත හදාගන්නේ නැතුව තමන්ගේ ජීවිතය මේ කායික සකස් කර ගැනීම සමග විතරක් සිද්ධ කරනවා නම් ඒක බොහොම හිස් දෙයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ මේ ඇඟ හදාගන්න එකට බුදුදහමේ කිසිම විරෝධයක් නැහැ. මිනිස්සු හරිය ලස්සනට ඉන්න ඕන. පිළිවෙලට ඉන්න ඕන. හොඳට අඳින්න ඕන. මිනිස්සු ලස්සනට ඉන්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ කිසි දවසක විරෝධයක් පෑවේ නැහැ. උන්වහන්සේ ලස්සන දේවල් ලස්සන හැටියට පිළිගත්තා. හැබැයි උන්වහන්සේට ඇලීමක් තිබෙන ලස්සන දේවල් එක. නමුත් උන්වහන්සේ කඩමලු ඇඳගෙන ගෙවන ජීවිතයක් ගැන නෙමෙයි වදාළේ. කඩමලු අඳින මිනිස්සයාටත් හිත හදාගන්න පුළුවන් පණිවිඩයක් වදාළේ. ලෝකේ හැමදාමත් අනුන්ගේ හිත දිනා ගන්න කතා කරනවා. අනුන්ගේ හිත දිනා ගන්න උත්සාහ කරනවා. නමුත් ලෝකේ Tamanගේ හිත හදාගන්නේ නැහැ. හිත හදාගන්න විදියක් ලෝකේට හම්බෙන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ, අපට වදාළේ මේ ලෝකයේ පරම සත්‍ය පිළිබඳ පණිවිඩයයි. ලෝකේ යථාර්ථවාදී කියවීමයි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළේ. එතකොට මේ පංචස්කන්ධය කියන එක පිළිබඳ අප ගොඩාක් දේශනා කරලා තියෙනවා. නමුත් මේ ඇත්තෝ අපට මේ පංචස්කන්ධය පිළිබඳ පැහැදිලි කරන්න කියලා තියෙන නිසා ඒ පිළිබඳ බොහොම සරලව යම් පැහැදිලි කිරීමක් කරන්න අපි උත්සාහ කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපේක්ෂා සහගත බව බුද්ධ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක් කියලා. එතකොට මේ උපේක්ෂා සහගත භාවය තමයි ගැඹුරින් අපට පැහැදිලි කරන්නේ උපේක්ඛා බොජ්ජංගය කියලා. බොජ්ජංග ධර්මයක් විදියට තමන්ගේ හිත තුළ වැඩි යුතු උපේක්ෂාව කියනකොට ඒක ගැඹුරින් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකට අදාළ පාඩයක් තමයි දේශනාව ආරම්භයේ අපි මතක් කළේ. උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං බොස්සග්ග පරිණාමි. මේ උපේක්ෂාව කියන කාරණය විවේක නිස්ෘතව කළ යුතු දෙයක්. කාය විවේකයත් චිත්ත විවේකයත් උපදි විවේකය කියන කෙලෙස් ධර්මයන් ඇතිවෙන්න ඉඩ නොදී කළ යුතු දෙයක්. විරාග නිස්ෘතං කියලා කියන්නේ නොඇලී කළ යුතු දෙයක්. මේ අපි තුල ඇති වෙන අවබෝධයටවත් අපි ඇලෙන්න හොඳ නෑ පින්වත්නි. ධර්මයටවත් විශේෂ ඇලීමක් හදාගන්න හොඳ නෑ. ධර්මයේ කෙරෙහි ඡන්දයක් තියෙන්න ඕන. ඒ ඡන්දේ තමයි ධර්මයේ කරා ශ්‍රාවකයා පමුණුවන්නේ. නමුත් ඒ ඡන්දේ මුල් කරගෙන ධර්මයේවත් කරපින්නාගෙන යන්න අපගේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ නෑ. ධර්මී වුණත් කරපින්නාගෙන යන්න ඕනේ නෑ. හරියට මේක ඉගොඩ වෙන්න පාවිච්චි කරන එකක්. දැන් මිනිස්සු පාරුව පාවිච්චි කරන්නේ එගොඩ වෙන්නයි. දැන් එගොඩ වෙන්න පාරුව පාවිච්චි කරපු මිනිහෙක් ඊට පස්සේ පාරුව කරේ තියා ගන්නවද? අනේ මාව එගොඩ කරා නේද? මේ පාරුව මම ගිලෙන්න නොදී, යට යන්න නොදී, ගසාගෙන යන්න නොදී මම එහා යූරේ සිට එගොඩ සිට මිගොඩට මේ පාරුව අරන් ආව නේද? මම මේ පාරුවට කළගුණ සලකන්න ඕන කියලා කරේ තියාගෙන යෑමක් තියනවද පාරුවේ? නෑ. ඉතින් පාරුව එගොඩ වෙන්න පාවිච්චි කරලා පාරුවත් අතහැරලා දාලා යනවා විනා පාරුව කරේ තියාගෙන යෑමක් නැහැ. අන්න ඒ වගේ පින්වත්නි, මේ ධර්මයේ කෙරෙහි වුණත් එගොඩ වෙන්න පරිහරණය කරලා ධර්මයේවත් උපාදානීය කරගන්න අපට බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. ඒ නිසා මේ ධර්මයේ අපි බොහොම පරිස්සමට පාවිච්චි කරන්න අවශ්‍යයි. එගොඩ වීම පිණිස. මොකටද පාවිච්චි කරන්න අවශ්‍ය?
එගොඩ වීම පිණිස. එගොඩ වෙන්නයි පාවිච්චි කරන්න ඕන. විරාග නිශ්චිතං කියන්නේ නොඇලී පරිහරණය කරන්න ඕන. දැන් මේ අපි කතා කරන දහම් කොටාස කෙරෙහිවත් ඇලෙන්න එපා. හැබැයි මේ ධර්මී පරිහරණය කරන්න ජීවිතේට. නිරෝධ නිශ්චිතං මේ තමන් තුළ වැඩෙන ගුණධර්මිය වුණත් නිවිනිවි යනවා, නිරුද්ධ වෙවි යනවා. මේ ලෝකේ අපි ලඝු කරගන්න මේ කතා කරන සීමාව පවා මේ නිවිනිවි යනවා, නිරුද්ධ වෙවි යන බව තේරුම් ගනිමින් පුහුණු කරන්න. වස්සග්ග පරිණාමින් නිවනටම බර වෙලා පුහුණු කරන්න. දැන් මේ කතා කරන ධර්මයේ වුණත් නිවනින් මෙපිට අරමුණක් තියාගන්න එපා. නිවනටම බර වෙලා පුහුණු කරන්න. දැන් මෙච්චර කල් මිනිස්සු පින් කරලා දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කළා. ඒත් නිවන ගැන මිනිස්සු පැතුවේ නෑ. සමහර මිනිස්සු නිවන ගැන අදහසක් හදාගත්තාට යම් ප්‍රඥාවක් තියෙන මිනිස්සු. නමුත් බොහෝ දෙනෙක් දන් දීදී පැතුවේ දෙවිවරු අතරට යන්නයි. සුගතියට යන්නයි ප්‍රාර්ථනා කළේ. ඒතර මේ ධර්මයේ පාවිච්චි කරන්නේ නිවනට බර. ඒකට කියන්නේ වොස්සග්ග පරිණාමින්. දැන් කුසලයක් දිනු කරනවා කියලා හිතන්න. ඒක නිවනට බරවයි දිනු කරන්නේ. නිවනට බරවයි දිනු කරන්නේ. તો නිවනට බරව දිනු කරනකොට පින්වත්නි එයාගේ ජීවිතය තුළ මේ ධර්ම දිනු වෙන්න පටන් ගන්නවා. මේ ධර්ම යාගේ අභ්‍යන්තරය තුළ දිනු වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ අවබෝධය කරා පැමිණෙන අවබෝධය කරා ගමන් කරන ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න කැමැත්තක් තියෙනවා නම් එයා මේ ලෝකේ සියලු ධර්ම පිළිබඳ උපේක්ෂා සහගත වෙන්න ඕන. උපේක්ඛා සම්බොජ්ජංගය කිව්වේ ඒකයි. උපේක්ෂාව කියන එක අපිට නිකම්ම ධර්මයෙන් අල්ලා ගන්න බෑ. මේක බොහෝම ගැඹුරින් පළල් අවබෝධයක් සහිතව විමසනකොට ඒක ඒ පුද්ගලයා තුළ ගැඹුරින් අත්දකින්නකොට මේ ලෝකේ සියලු ධර්ම පිළිබඳ උපේක්ෂා සහගත වෙන්න ඕන. අන්තිමටම නිවන සම්බන්ධවත් උපේක්ෂා සහගත වෙන්න ඕන. ඒතර මේ සියලු ධර්ම පිළිබඳ උපේක්ෂා සහගත වීමත් නිවන සම්බන්ධ උපේක්ෂා සහගත වීමත් කියන කාරණේ මුල් කරගෙන තමයි එයාට සම්පූර්ණයෙන්ම විමුක්ත ස්වභාවයට යාගේ හිතපත් කරගන්න ලැබෙන්නේ. දැන් එතකොට මේ උපේක්ෂාව මුල් කරගෙන තමයි අපි මේ පින්නතුන් පැහැදිලි කරපු අරමුණ ගැනත් යම් අදහසක් මතු කරගන්නේ. දැන් මොනව සම්බන්ධවද මදහත් වෙන්නේ? උපේක්ෂා කියලා කියන්නේ මදහත් බවට. උපේක්ෂාව කුමන කාරණා පිළිබඳවද ඇති කරගන්නේ? පළවෙනියෙන්ම පින්වත්නි අතීත සංස්කාර පිළිබඳ මදහත් වෙනවා. අතීතයේ පිළිබඳ මදහත්. ඒතර අතීතය ඒකාන්තයක්, අනාගතය ඒකාන්තයක්. අතීතයයි අනාගතයයි කියන අන්ත දෙක පිළිබඳ මදහත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වර්තමානයේ තමයි මජ්ජේ. වර්තමානයේ තමයි මැද. අතීතය කියන්නේ එක පළවෙනි අන්තය, අනාගතය කියන්නේ දෙවෙනි අන්තය. ඒතර මේ අතීතයටත් අනාගතයටත් හිත යන්න නොදී වර්තමානයේ තුල තමයි එහෙනම් මැද. අතීත සංකාර අනුව හිත යවන්නෙත් නැහැ. අතීත සංකාර අනුව යාගේ හිත යවන්නෙත් නැහැ. අනාගත සංකාර අනුව හිත යවන්නෙත් නැහැ. මොකද නාපු අනාගතයක් නේ තියෙන්නේ. අනාගත සංස්කාර අනුව හිත යවන්නෙත් නැහැ. අතීත සංකාර අනුව හිත යවන්නෙත් නැහැ. අනාගතේ මවන්නෙත් නැහැ. අන්න මැදට ආවා. මොකද්ද මැද? වර්තමානය. ඔන්න සංස්කාර පිළිබඳ අතීත සංකාරات අනාගත සංකාරات පිළිබඳ මැදට ආවා. ඔන්න මැදහත් වුණා. වර්තමානයේ සංස්කාරات වර්තමානී ක්‍රියාවලියත් එක්කයි ඉන්නේ. ඒතර වර්තමානයේ තුල වාසය කරන කෙනා, වර්තමානයේ තුල ජීවත් වෙන කෙනා වර්තමාන ක්‍රියාවලිය සම්බන්ධව එයා ඇලීම් ගැටීම් හදාගන්නේ නැහැ. අන්න තවදුරටත් මැදට එනවා එයා. ඇලීම් සහ ගැටීම් සම්බන්ධ මැදහත් වෙනවා. ඒතර වර්තමානයේ අත්දකින්න ලෝකය මුල් කරගෙන යාට ඇලීම් ගැටීම් උපදින්න පුළුවන්ද බැරිද? උපදින්න පුළුවන්. ඇලීමක් හෝ ගැටීමක් උපදින්න පුළුවන්.
එතකොට මේ ඇලීමක් ගැටීමක් නැතුව පුහුණු කරන කෙනාට අපි හිතමු අවබෝධයට යන්න බැරි වුණා කියලා, ඉලක්කයට යන්න බැරි වුණා කියලා. නිවන කරා පැමිණෙන්න බැරි වුණා කියලා අපි හිතමු. ඒ බැරි වුණත් එයා අසරණ නැහැ. මරණ මංචකයේදී හරි හිත හදාගෙන ඇස් දෙක පියාගන්න පුළුවන් හිතක් හැදෙනවා. අනිතික ධර්මයක් පුහුණු කරපු කෙනාට ඕනෑම වෙලාවක තවදුරටත් ආවර්ජනය කරලා මේ ධර්මයේ තුලින්ම Tamanගේ ජීවිතේ ආධ්‍යාත්මයේ අවදි කරගන්න පුළුවන්. ඒක හරි වැදගත් දෙයක්. එක හාමුදුරුවෝ පින්ඩපාතේ වඩින්න ලෑස්ති වුණා. පින්ඩපාතේ වඩින්න ලෑස්ති වෙනකොට මේ හාමුදුරුවෝ ඉතින් ගඟට ගිහින් පාත්‍රයේ ගම් ඉවුරේ තියලා පොඩ්ඩක් මූණකට හොදගත්තා. ටිකක් රස්නි කාලයක් වෙන්න ඇති. මේ හාමුදුරුවෝ මූණකට හොදගත්තා. මූණකට හොදන අතරේ දැන් පාත්‍රයේ ගම් ඉවුරේ මැටි පාත්‍රය. ඉතින් මේ හාමුදුරුවෝ මැටි පාත්‍රයේ ගඟේ තියලා මේ හාමුදුරුවෝ ගඟට වැඩියා. ගඟට වැඩම කරලා දැන් ගඟ පැත්ත හැරිලා මූණ අතපය සෝදනවා. හොදනකොට දැන් හොරු කණ්ඩායමක් එනවා. හොරකම් කරලා රාජපුරුෂෝ පිටිපස්සෙන් පන්නනවා. පන්නගෙන එනකොට මේ හොරුන්ට දුවා ගන්න තැනක් තිබ්බේ නැහැ. හිමීට දැන් මේ ටික දාන්න තැනකුත් නැහැ. අර පාත්‍රය දැක්කා ගම් ඉවුරේ. හිමීට පාත්‍රයට දැම්ම කැලේට පැන්නා. ඉතින් දැන් මේ කාරණේ අහඹු සිද්ධියක්. ඒතකොට දැන් මේ කාරණේ මුල් කරගෙන දැන් අර රාජපුරුෂය ඇවිල්ලා බැලුවා හොරු පේන්නේ නැහැ. හාඳුරු කෙනෙක් නම් ගම් ඉවුරේ ඉන්නවා. එතකොට මේ හාමුදුරු කෙනෙක් ඉන්න නිසා වටපිට බැලුවා. අර පාත්‍රය බැලුවා. පාත්‍රයේ තියෙනවා. අවශ්‍ය බඩු ටික තියෙනවා. එතකොට මේ ටික දැකලා මේ හොරුකන් මේ රාජපුරුෂව කල්පනා කළා එහෙනම් මේ ඉන්නේ හොරෙක් තමයි කියලා, හොරා තමයි මේ ගඟේ මේ ඇඟපත හොදන්නේ කියලා ගිහින් පහර දුන්නා. දැන් මේ හාමුදුරු මොකක්වත් දන්නවද? මොකුත් දන්නේ නැහැ. මේ හාමුදුරු වැටුණා. වැටුණාට පස්සේ අල්ලගෙන ගියා. අල්ලගෙන ගිහින් රජුරුව ළඟට ගියා. රජුරුවන්ට කිව්වා රජතුමනි බඩුත් එක්ක හොරු අහු වුණා කිව්වා. බැලුවා සිවුරකුත් කරේ. එතකොට මේ සිවුරත් කරේ තියෙනවා. රජුරුවන් කේන්ති ගියා. කේන්ති ගිහින් රජුරුව කිව්වා බලපල්ලා මේ මිනිස්සයා මේ සිවුරක් පාවිච්චි කරනවනේ හොරකමට. දැන් මේ හාඳුර මොකක්වත් දන්නවද? මේ හාඳුර පින්ඩපාතේ වඩින්න ආපු ගමනේ උල තියවල්ලා කිව්වා. උල තිබ්බා. දැන් බලන්න පින්ඩපාතේ වඩින්න ආපු ගමනක මෙච්චර අසරණ වෙයි කියලා හිතයිද? හිතන්නේ නැහැ. දැන් උලේ බහිනවා. උලේ බහිනකොට අර හාමුදුරුවන්ට කල්පනා වුණේ මේකයි. අපිට නම් දහසකුත් දේවල් කල්පනා වෙන්නේ. අර හාමුදුරුවන්ට කල්පනා වුණා මේ ඇස මගේ කියලා කල්පනා කරපු නිසයි මේ දුක හටගන්නේ. මේ කන මගේ කියලා, නාසය මගේ කියලා, දිව මගේ කියලා, කය මගේ කියලා, මේ මගේ මම වෙමි කියලා මඤ්ඤණාවක් මං හදාගත්ත නිසයි, හැඟීමක් හදාගත්ත නිසයි මට අදත් මේ විදියට උලේ බහින්න උනේ. මොකද මේ මගේ මම වෙමි කියන හැඟීම නිසා තමයි ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට සමවදින්නේ. ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට සමවදින්නේ මම කියන හැඟීම නිසා. එතකොට යා ඇස කන නාසය දිවකය මනස කියන කාරණා මුල් කරගෙන මම කියන හැඟීම මතු කරගෙන ඒ මම කියන කාරණේ නිසා කීවතාවක් මේ විදිහට උල හිඳුවා මගේ ජීවිතේ හමාර වෙන්න ඇද්ද? ඒ නිසා මේක තමයි දුකේ ස්වභාවය. මේක තමයි දුකේ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි. උපන් සත්‍යයට මෙබඳු දුකක් වුණත් උරුම වෙන්න පුළුවන්. මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනික ක්‍රියාවලිය නිසා ඇලීම් ගැටීම් ඇති වෙච්ච නිසා මම මෙබඳු උපන් දුකකට උරුමකම් කියනවා කියලා ඒ හඳුරු එක කල්පනා කළා. ඉතින් ඒ හඳුරු උල උඩ ඉඳලා රහත් වෙලා තියෙනවා. අපිට මතක් වෙයිද? අපිට ඕම එකක් මතක් වෙයිද? අපිට පින්වත්නි පුළුවන් ද මදුරුවෙක් කනකොට ඉවසගෙන ඉන්න? උලක් ඕනේ නැහැ. දැන් භාවනා කරන්න වාඩි වුණා කියලා හිතන්නකෝ.
මදුරු ටිකක් වැඩි. මදුරු 3-4 දිනක් එහෙන් මෙහෙන් කන ළඟ කැරකෙනවා. චටාස් ගාලා අනිත් පැත්තට හැරිලා ගහන්නේ නැද්ද? ගහනවා. එතකොට අපිට මේ වගේ ස්වල්ප දුකක්වත් අපිට දරා ගන්න පුළුවන්ද? දැන් බලන්න. දැන් මේ මෙතන තමයි මේ මදහත් බව කියන්නේ. උපේක්ෂාව කියන්නේ මෙන්න මේකටයි. තමන් මුහුණ දෙන අත්දැකීම කුමන අත්දැකීමක් වුණත් ඇලීම් ගැටීම් හදාගන්නේ නැතුව ඉන්න හිත පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම ඉහළ අවස්ථාවක් තමයි උපේක්ඛා බොජ්ජංගය කියලා කියන්නේ. ඇලීම් ගැටීම් සම්බන්ධව මදහත්. දැන් අර හාමුදුරු බලන්න උලේ ඉඳලා ඇලීම් ගැටීම් සම්බන්ධ මදහත් වෙන්නේ ඇස කන නාසය දිවකයි මනස කියන ලෝකයේ දෙස දකිමින් මදහත් වෙන්නේ. මොකද පින්වත්නි ඇහින් දකින දේවල් සම්බන්ධවයි ඇලීම් ගැටීම් හටගන්නේ. කනෙන් අහන දේ සම්බන්ධවයි ඇලීම් ගැටීම් හටගන්නේ. නාසයට දැනෙන දේවල් වලටයි ඇලීම් ගැටීම් හටගන්නේ. දිවට දැනෙන දේවල් වලටයි ඇලීම් ගැටීම් හටගන්නේ. කායට දැනෙන පහසටයි ඇලීම් ගැටීම් හටගන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඒතර මේ ඇලීම් ගැටීම් මුල් කරගෙන ඇලීම් ගැටීම් හේතු කරගෙන එයා මදහත් වෙනවා. අන්න උපේක්ඛාව. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඒ ඇලීම් ගැටීම් සම්බන්ධව මධ්‍යයේ හිටගෙන ඉන්න එකට කියනවා උපේක්ඛා. ඒ මධ්‍යයේදී මේ ජීවිතේ විදර්ශනා කරන එකට කියනවා උපේක්ෂා බොජ්ජංගය කියලා. උපේක්ෂා බොජ්ජංගය කියන්නේ බොහොම පළල් අර්ථයක් තියෙන එකක්. නමුත් උපේක්ෂා බොජ්ජංගේ ප්‍රායෝගිකව පුහුණු කරන්න හම්බෙන්නේ මෙන්න මේ විදියටයි පින්වත්නි. මේ විදියටයි යාට පුහුණු කරගන්න හම්බෙන්නේ. එතකොට දැන් අරහාමුදුරු උලේ ඉඳලා කල්පනා කරේ මේ ඇස යම් තාක් තැනක තියනවද? ඒ තාක් කාලයක් ඇස නිසා දුක හට ගන්නවා. කන නිසා දුක හට ගන්නවා. නාසය නිසා දුක හට ගන්නවා. දිව නිසා. දැන් මේ හාමුදුරන්ට උල උඩ ඉඳලා මේක මතු කරගන්න පුළුවන් උනේ පින්වත්නි කලින් ධර්මයේ සිහි කරලා තිබුණා. කලින් උන්වහන්සේගේ ජීවිතේ ධර්මයක් සිහි කරලා තිබුණා. එතකොට මේ කලින් ධර්මයක් සිහි කරලා තිබුණු නිසා උන්වහන්සේට ඒක මතක් කරගන්න පහසු වුණා. එතකොට මේ කලින් සිහි කරපු ධර්මයයි නැවත ආවර්ජනය කළේ. අද පින්වත්නි අපට කුසලතාවයේ ඒ අවස්ථාව නැහැ. එතකොට ඇස කන නාසය දිවකය මුල් කරගෙන පින්වත්නි මේක නඩත්තු කරනවා කියන්නේ මොන තරම් කර්මයක්ද බලන්නකෝ. මේ නඩත්තු කර මේ වෙන එක තමයි මේ කය නඩත්තු කරනවා කියන එක හිතන්න ගොඩාක් ඒවා ඕනේ නැහැ. මේ පංචස්කන්ධේ නඩත්තු කරනවා කියන එක අපි මේ පංචස්කන්ධේ නඩත්තු කරමින් ඉස්සරහට යන්නේ. මේ නඩත්තු කරමින් යන්නේ අපි තුල පවතින සක්කාය දිට්ඨිය නිසා. පංචස්කන්ධය සම්බන්ධ යම් තාක් කාලයක් පංචස්කන්ධයෙන් සක්කාය දිට්ඨිය වෙන් කරගත්තොත් පින්වත්නි මේ සක්කාය දිට්ඨිය වෙන් වුණාට පස්සේ එයා සෝතාපන්නයි. එතකොට මේ අපිට උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන්නේ නැත්තේ උපේක්ෂා බොජ්ජංගේ වැඩෙන්නේ නැත්තේ අපි පංචස්කන්ධය තුල සක්කාය දිට්ඨිය පවත්වනවා. අර මහා පුන්නමා සූත්‍රය වගේ දේශනාවල තියෙනවා සක්කාය දිට්ඨියයි පංචස්කන්ධය තුලද සක්කාය දිට්ඨිය පවතින්නේ කියලා අහනවා. එහෙමත් නැත්නම් පංචස්කන්ධයෙන් පිටද සක්කාය දිට්ඨිය කියලා අහනවා. එතකොට භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පංචස්කන්ධයටත් නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංචස්කන්ධයෙන් පිටත් නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ පංචස්කන්ධයේ කෙරෙහි යම් තාක් වෙලාවක් චන්දරාගයක් පවත්වනවද? එයයි සක්කාය දිට්ඨිය. රූපයේ කෙරෙහි පවතින චන්දරාගයයි සක්කාය දිට්ඨිය. චන්දරාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලිලා ඉන්නවා. කැමැත්තෙන් ඇලිලා ඉන්නවා. මොකටද ඇලිලා ඉන්නේ? රූපයට. විඳින වේදනාවට. හඳුනගන්න සංඥාවට. දකින අත්දකින්න ලෝකේ නිසා හිතේ ජනිත වෙන සිතුවිලි වලට. විශේෂයෙන් දැනගන්න ස්වභාවයට විඥාණයට. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි චන්දරාගයක් පවතිනකොට එතන තියෙන්නේ සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨියයි.
එතකොට දැන් මෙතන අපි මේ කතා කරගෙන ඉන්න කාරණේ වඩා ටිකක් ගැඹුරුයි. නමුත් මේක බොහොම සිහියෙන් නුවණින් කල්පනා කරගන්න. දැන් මේක නඩත්තු කර කර යන්නේක විඩාවක් පීඩාවක් මේක මහත් හේතුවක් කියලා අපිට හිතෙනවද? අපිට හිතෙන්නේ නැහැ. මේක විඩාවක් පීඩාවක් හේතුවක් කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ නැහැ. පින්වත්නි මේ කය විතරක් බලන්න ඔක්කොම අල්තැනලා මේ කය නඩත්තු කරලා මේ කයට කීයක් ඒවා කරන්න බලන්න උදේ ඉඳලා කරන ඒවා මේ ඔක්කොම කරන්නේ කයට නේද? බලන්න හොඳට හිතලා. උදේම නැගිටවන්න ඕන, පරිස්සමට නැගිටවන්න ඕන. නැගිටවලා දත් මදින්න ඕන. ඊට පස්සේ තේ පොවන්න ඕන. කවන්න ඕන. ඒකෝට දැන් කවනකොට හරි පරිස්සමට කවන්න ඕන. ඇයි මේ කවන එක හරියට කරගන්න බැරි වුණොත් මේ කය වෙනස් වෙලා යන්න පුළුවන්. වෙනස් වෙලා නෙමෙයි කඩා වැටෙන්න පුළුවන් එතනම. පරිස්සමට කවන්න ඕන. එතකොට ඊට පස්සේ හොඳට නාවන්න ඕන. අන්දන්න ඕන. එතකොට මේ අන්දලා හිමීට පාරේ එක් කරගෙන යන්න ඕන. ඇයි වෙනස් වුණොත් මේක? එතන මේ නඩත්තු කරන්නේ වෙනස් වෙන කයක් කියන එක තේරුම් ගන්න. මේ උදේ ඉඳලා රැ වෙනකන් කරන වැඩ ටික දිහා නිදහසේ පොඩ්ඩක් තමන්ගේ මනස තමන්ගේ පැත්තටම දික් කරගෙන බලාගෙන හිටියානම් තේරෙනවා. ඊට පස්සේ පින්වත්නි ඔන්න ආයි ගෙදරට එනවා. ඊට පස්සේ ආයෙ නාවන්න ඕනේ. නිතරම වෙනස් වෙනවා. අපි අපේ වසඟේ පවත්තන්න හැදුවට නිතරම වෙනස් වෙනවා. ඊට පස්සේ නාවන්න ඕන. නාවලා ආයෙ කවන්න ඕන. ආයෙ කවලා බොහොම පරිස්සමට වාඩි කරවන්න ඕන. මේ කයට කරන දේවල් ටික බලාගෙන ඉන්න. ඊට පස්සේ නිදි කරවන්න ඕන. අවදි කරවන්න ඕන. පින්වත්නි මේ කය මේ කරන ඒවා ටික අස්සේ තියෙන්නේ මොකද්ද? දැන් මේ මොකක් නිසාද මේ ටික කරන්න වෙලා තියෙන්නේ? මේ කය වෙනස් වෙන නිසා. වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ කය වෙනස් වෙන නිසා. ඒ ඔක්කොම කරලත් වෙනස් වෙන එක නවත්තන්න පුළුවන්ද? හරි පරිස්සමින් වාඩි කරාම වෙනස් වෙන එක නවතීද? නවතින්නේ නැහැ. වෙනස් වෙන කයක් නඩත්තු කරනවා වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන. බලාගෙන ඉද්දි වෙනස් වෙනවා. ඒක දිහා හොඳට බලාගෙන හිටියොත් මේ වෙනස් වෙලා යන අනිත්‍ය වෙලා යන දුකටපත් වෙලා යන අනාත්ම වෙලා යන අසුබය මේ සුබ වශයෙන් නිමිත්තක් අල්ලන්න නැති කයක් තමයි නඩත්තු කරන්න කියලා බලන්ඩ මේ ලෝකයේ වටේට කරක් ගහන්න ඕනේ නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් කරන දේවල් ටික දිහා කය දිහා බලන්න කොච්චර ලස්සනද කියලා. මහණෙනි බඹයක් පමණ වූ කලෙබරේටමයි මම දුක්ඛ සත්‍ය පණවන්නේ කියලා කියපු එක කොච්චර වැදගත්ද? කොච්චර ලස්සන කතාවක්ද ඒක. එතකොට දැන් අපි මේ අතීත සංකාරත් අනාගත සංස්කාරත් පිළිබඳව මඳහත් වෙනවා. ඒ කියන්නේ අතීතයට අනුව යන්නෙත් නැහැ. අපි දැන් හැමදාම පුරුදු වෙලා ඉන්නේ මේ ලෝකේ අතීතයට අනුව අපේ හිත දුවනවා. අනාගතයට අනුව අපේ හිත මවනවා. දැන් ඒකට යන්නේ දැන් මේ මෙතන උපේක්ෂාවයි පුහුණු කරන්නේ. උපේක්ඛා බොජ්ජංගය කියන්නේ මේකයි. ඒතර වර්තමානයේ තුල සිය පවත්වන. ඊට පස්සේ අත්දැකීම් ලෝකයේ සම්බන්ධ ඇලීම් ගැටීම් හදාගන්නේ. ඇලීම් ගැටීම් හදාගන්න නැත්තේ ඇස නිසා වැටෙන අමාරු. ඇස කන නාසය දිවකය මනස කියන මේ ලෝකේ නිසා ඇලිලා ගැටිලා ගලාගෙන ගිය ජීවිතයේ තුල මොනසානම් සාංශාරික දුකකට විවෘත වුණාද කියලා දැක්ම මත තමයි එයා යථාර්ථයට විවෘත වෙන්නේ. අවබෝධය කරා යන්නේ. ඔන්න දැන් ඇලීම් ගැටීම් සම්බන්ධවත් මැදහත්. දැන් මේ වැඩෙන්නේ උපේක්ඛා බුද්ධංගය. ඒතකොට මේ මැදහත් වෙලා අන්තිමටම පින්වත්නි සියල්ල පිළිබඳ මැදහත් භාවයක් උපදිනවා. ඊට පස්සේ මේ මැදහත් කියන එක පින්වත්නි નિરાයාසින් උපදින දවසක් එනවා. ඒක කියන්න ඕනේ නැහැ. වඩන්න ඕනේ නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. નિરાයාසයෙන්ම මේ සියලු ධර්ම පිළිබඳ මැදහත් වෙනවා. නිරායාසෙන් සියලු ධර්ම පිළිබඳ මැදහත් වෙනකොට ඒ මැදහත් වෙච්ච ශ්‍රාවකයා තුල නැවත කළ යුතු දෙයක් නැහැ. නැවත යාට කරන්න දෙයක්
නෑ පින්වත්නි. එතකොට මේ සියලු ධර්ම පිළිබඳ යා මදහත් වෙනකොට මේ මදහත් වෙච්ච ශ්‍රාවකයා විමුක්ත ස්වභාවයටපත් වෙලා. ඒ කියන්නේ විමුක්ත ස්වභාවය කියන්නේ නිවන් දැක්කා කියලා කියන්නේ මේ සියලු ධර්මයන් පිළිබඳ මදහත්. ඒතර උපේක්ඛා බොජ්ජංගේ සම්පූර්ණයි. උපේක්ෂා බොජ්ජංගයක් විදිහට ඒක සම්පූර්ණයි. පොදුවේ බොජ්ජංග ධර්ම පිළිබඳ අපි කතා කරලා තියෙනවා. නමුත් අපි මේ දේශනාවට වටපිටාවක් තමයි මේ හදමින් එන්නේ. ඊට පස්සේ පින්වත්නි දැන් අතීත සංස්කාර පිළිබඳවත් මදහත් අනාගත සංස්කාරات පිළිබඳ මදහත්. දැන් එතකොට හරිද? දැන් කෙනෙක් කියනවා නෑ හරි අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ දැන් අපි වර්තමානයේ ඉන්නවා. හරිද? හරි නෑ. වර්තමානී ස්කන්ධ ලෝකයේ පිළිබඳන්න මේක තමයි වැදගත්ම කාරණය. වර්තමාන පංචස්කන්ධ ලෝකයේ පිළිබඳවත් මදහත් වෙන්න ඕන. අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ. දැන් වර්තමානී පංචස්කන්ධ ලෝකයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ එහෙම එකක් වෙනවනේ. ඒක අපිට තේරෙන්නේ නෑ. හැම වෙලාවකම අපි තුල වෙනවා වර්තමානයේ පංචස්කන්ධයක් හට ගන්නවා. ඒක ආයෙ නිරුද්ධ වෙනවා. ආයෙ පංචස්කන්ධයක් හට ගන්නවා. ආයෙ නිරුද්ධ වෙනවා. ආයෙ හට ගන්නවා. ඇත්තටම අපිට හටගන්නේ පංචස්කන්ධයක් නෙවෙයිනේ. මොකද අපිට හටගන්නේ පංචස්කන්ධයක් හටගන්නේ රහතන් වහන්සේට. අපිට හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. හට ගන්නවා ආයෙ නිරුද්ධ වෙනවා. ආයෙ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා ආයෙ නිරුද්ධ වෙනවා. ඕක තමයි වර්තමානයේ වෙන්නේ. දැන් වර්තමානී ස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳව දැන් මඳහත් වෙනවා. දැන් වර්තමානී ඕකට තමයි කියන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං කියලා. වර්තමානී ධර්මයේ පිළිබඳව විපස්සනාව පුහුණු කරනවා කියලා කියන්නේ මෙන්න මේකට තමයි. වර්තමානයේ ස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳ විපස්සනාව පුහුණු කරනවා. එතකොට දැන් අපිට හරි වැදගත් දෙයක් දැන් වර්තමානයේ ස්කන්ධ ටික දැන් මේ ඇත්තන්ගේ දේශනාවේ අරමුණක් තියෙනවා සරලව පංචස්කන්ධය ගැන මතක් කරන්න කියනෝනේ. එහෙමනම් අපි දැන් මේක තවදුරටත් මොකද දැන් මේ දේශනා අහන්න අලුතෙන්ම ආපු කෙනෙකුට පවා උදව්වක් වෙන දෙයක් අපි මේ කියන්නේ. දැන් රූපය කියන්නේ කුමක්ද? රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කනබොන කෑමෙන් නඩත්තු වන මෙන්න මේ රූපය. හිසේ සිට පාදාන්තයේ දක්වා කනබොන කෑමෙන් නඩත්තු වෙන එකක් තියෙන්නේ මේ. ඕක තමයි රූපය. ඒතර පංචස්කන්ධය කියන්නේ ඔන්න ඔය ටිකට. මිනිස්සු මේ රූපේට පංචස්කන්ධය කියලා හිතාගෙන ඉන්නවා. රූපේට පංචස්කන්ධය කියන්න බෑ. ඒ තමයි රූපස්කන්ධය. දෙවෙනි එක මොකද්ද? වේදනාස්කන්ධය. මොකද්ද වේදනාස්කන්ධය කියන්නේ? වේදනාස්කන්ධය කියලා කියන්නේ තමන් තුළ හටගන්න විඳීම. මොනවද තමන් තුළ හටගන්න විඳීම? දැන් මේ වර්තමානයේ හටගන්න ස්කන්ධ ලෝකයේ පිළිබඳ මඳහත් වෙන්නයි අපි මේක තේරුම් ගන්නෙ. වර්තමානයේ වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මොකද්ද? අපි තුල හටගන්න වේදනාව. වේදනාවේ කොටස් කීයක් තියෙනවද? වේදනාවේ ආකාර 6ක් තියෙනවා. ඒ ආකාර 6 තුන් ආකාරයක වේදනා හට ගන්නවා. මොනවාද ආකාර 6? ඇස නිසා විඳීම් හට ගන්නවා. කන නිසා විඳීම් හට ගන්නවා. නාසය නිසා විඳීම් හට ගන්නවා. දිව නිසා විඳීම් හට ගන්නවා. කය නිසා විඳීම් හට ගන්නවා. පහස නිසා විඳීම් හට ගන්නවා. ඔන්න ආකාර 6යි. එතකොට මේ ආකාර 6 සිත් වේදනා 3යි පහළ වෙන්නේ පින්වත්නි. එක්කෝ සැප විඳිනවා. එක්කෝ දුක් විඳිනවා. එක්කෝ මදහත් විඳීමක් ඇති වෙනවා. දැන් ඇහෙන් සැප වේදනාවක් හට ගන්නවා. ඇහෙන් දකින්නේවා නිසා සැප වේදනාවක් ජනිත වෙනවා. ඒතර සැප වේදනාව කියන්නේ සම්පූර්ණයෙන්ම නාම ධර්මයක්. සැප වේදනාව කියන්නේ හැඟීමක් විතරයි. මඤ්ඤතයක් විතරයි හැඟීමක්. ඒතර වේදනාව සැප වේදනාවක් හරි එක්ක දුක් වේදනාවක්. එහෙන් දකින්නේව නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. එක්ක මදහත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සැප දුක් රහිත විඳීමක්. එතකොට ඇහෙනුයි කනෙනුයි නාසයෙනුයි දිවෙනුයි කයනුයි මනසෙනුයි වේදනා ආකාර 6යි. නමුත් මේ හැම වේදනාවක්ම ආකාර 3යි. එතකොට වේදනාව 18 ආකාරයි.
6 3න් වැඩි කරාම 18යිනේ. ඒතර ඔන්න ඕක තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඔච්චරයි වේදනා ස්කන්ධය. පොදුවේ ගත්තොත් වේදනාවේ ආකාර 3යි. සැප විඳිනවා හැම වෙලාවකම ওই 3 නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ බලන්න. ඔය 3 නැති වෙලාවක් කොහෙවත් නැහැ. එතකොට මේ හැම වෙලාවකම ඇහෙන් රූප දකින්නකොට ওই වේදනාවලින් එකක් පහළ වෙනවා. අර ශබ්ද අහනකොට 3න් එකක් පහළ වෙනවා. ඕක තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ රූප වේදනා සංඥාව. සංඥාවිත් ආකාර 6ක් තියෙනවා. සංඥාව කියන්නේ මොකද්ද? දැන් සරලම අදහස. සංඥාවේ හඳුනා ගන්නවා. දැන් ඔබ තුල හඳුනා ගැනීමක් තියෙනව නේද? මොනවද ඔබ හඳුනාගන්නේ? රූප සංඥා. ඇහෙන් රූප හඳුනා ගන්නවා. ශබ්ද සංඥා. කනින් ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සංඥා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා. දිවෙන් රස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා. කයෙන් පහස හඳුනා ගන්නවා. සීතල උෂ්ණ පව හඳුනාගන්නේ. ධම්ම සංඥා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. ඒතර සංඥාව කියන්නේ ඔන්න ඔය ටිකට. දැන් තුනක් කිව්ව රූප වේදනා සංඥා. සංකාර කියන්නේ මොනවද? සංකාර කියලා කියන්නේ සිතුවිලි වලට. සංස්කාර කියන්නේ සිතුවිලි වලට. ඒතර මෙතන කතා කරන්නේ පටිච්චසමුප්පාදේ සංස්කාර නෙමෙයි. මෙතන සංකාර කියලා කියන්නේ මොනවාද? සංකාරී ක්‍රම සංකාර කොටස් 6ක් තියෙනවා. මොනවද? රූප සංචේතනා. සංකාර කියන්නේ සිතුවිලි වලට. ඇහින් රූප දැක්කට පස්සේ ඒ රූප අඳුනගත්තාම ඊට අනුව හිතේ සිතුවිලි ජනිත වෙනව නේද? රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා, මෛත්‍රිය ඇති වෙනවා. මේ ඔක්කොම සිතුවිලි නේද? ඒතර මේ දකින්නේව නිසා හිතේ සිතුවිලි ජනිත වෙනවට කියනවා මොකද්ද? සංකාර. ඒකට සංස්කාර කියන්නේ. ඇහින් රූප දැක්කාම ඒ රූප නිසා හිතේ සිතුවිලි ජනිත වෙනවා. ඒකට කියනවා රූප සංචේතනා. සද්ද අහනකොට හිතේ සිතුවිල්ලක් ජනිත වෙනවා. අහන සද්දේට අනුව. ඒතකොට අර සැප වේදනාවක් නම් කන්නට ඇහුනේ අහන එක නිසා සැපක් නම් ඇති වුණේ ඊට අනුව පින්වත්නි රාගය වගේ දෙයක් කැමැත්ත මුල් වෙච්ච සිතුවිලි හිතේ ජනිත වෙනවා. කනින් අහගත්තේ හොඳ බැනුම් ටිකක් නම් එතකොට හිතේ ඇති වෙච්ච වේදනාව මොකද? දුක් වේදනාවක්. ඊට අනුව හිතේ ජනිත වෙන සිතුවිල්ල මොකද්ද? පටිගයට බරව සිතුවිලි ජනිත වෙනවා. වෛරය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, කැළඹෙනවා. ඒතර මේ සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ හිතේ ජනිත වන සිතුවිලි වලට කියන නම. සංකාර ස්කන්ධය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා එතකොට මේ සංස්කාරවල ආකාර 6යි. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. දැන් මෙතන ගන්නේ මෙන්න මේ සංකාරවල ආකාර 6. එහෙම නැත්නම් සබ්බ සංකාර සමතෝ, සබ්බෝ පදිපටි නිස්සග්ගෝ, මුත්‍ති අනාලයෝ කියන තැන සංකාර කතාව මෙතනට ගන්නෑ. සංකාරපච්චය විඥානං කියන එක මෙතන ගැලපෙන්නේ නෑ. සබ්බේ සංකාර අනිච්චාති, සීල සංස්කාර අනිත්‍යයි කියන එකත් මෙතන එකපාර අල්ලන්නේ නෑ අපි. මෙතන රූප මේ පංචස්කන්ධේ සංකාර කියලා කියන්නේ ඇහෙන් රූප දැක්කම ඊට අනුව සිතුවිලි හිතේ පහළ වෙනවා. අන්න ඒකට සංකාර කියනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥානි කියන්නේ විඥානෙත් 6 ආකාරයක් තියෙනවා. මොනවද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. එතකොට මේ විඥානය කියන එකත් ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට චක්කු විඥානය ඇති වුණ නිසා තමයි රූප පේන්නේ. එතකොට මේ සෝත විඥානය ඇති වුණ නිසා තමයි ශබ්දේ ඇහෙන්නේ. නැත්නම් ශබ්දයයි සෝත ප්‍රසාදයයි තිබ්බට ඇහෙන්නේ නැහැ. ඒකට එකතු වෙන්න ඕන එක මොකද්ද? විඥානය. එකතු වුණාම ඔන්න ඇහෙනවා. කනෙන් ශබ්දය අඳුනගන්න ඊට පස්සේ විඥාණය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. විජානාති කියන අදහසින් තමයි විඥාණය කියන්නේ. ඔන්න ඔය ටික තමයි පංචස්කන්ධය. ඔය ටිකට කියනවා පංචස්කන්ධය.
මේක ලදරුවෙකුට කියනවා වගේ මම මේ කියන්නේ. මොකද මම මේ පුන කියන්නේ මේ අනුමෝදනා පත්‍රයේම වඩා සරලව මේක පැහැදිලි කරන්න කියලා තියෙන නිසා මීට වඩා පැහැදිලි කරන්න දන්නේ නැහැ මම. මේක තේරෙන්නේ නැත්නම් එයාට නම් සෑහෙන අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි පංචස්කන්ධය. දැන් මේ වර්තමානයේ මේ වෙලාවේ දැන් මැදහත්නේ අතීත සංඛාරය අනාගත සංඛාරය දෙක මැදහත්නේ දැන් වර්තමානයේ මේ සංස්කාර පිළිබඳ තත්ත විපස්සති. කොහොමද විපස්සනා කරන්නේ? කොහොමද විදර්ශනා කරන්නේ? එතකොට මේ ටික හැම වෙලාවකම ඇති වෙනවා. එතකොට මේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා මෙන්න මේ පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒතර ඇහිනුත් ඔය පංචස්කන්ධ ධර්මයේ හට ගන්නවා. කනිනුත් පංචස්කන්ධය හට ගන්නවා. දැන් ඇහින් කොහමද හටගන්නේ අපි කියමු. දැන් අපි දේශනා අහලා තියෙන අය දන්නවා මේක. ඇහින් කොහමද හටගන්නේ? ඔන්න ටීවී එක බලනවා. ටීවී එක බලාගෙන ඉන්නකොට ටීවී එකේ යන්නේ අපි හිතමුකෝ මොකක් හරි ආදර පළහිලව්වක් යන්නේ. ඒක දිහා මෙයා විස්මයෙන් බලාගෙන ඉන්නවා. නිත් දල්වාගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මොකද්ද එයාට පහළ වෙන්නේ? එයාගේ ක්‍රියාත්මක වෙන්නේ ඇස. ඇස තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඇස කියන්නේ රූපේට අයිති කොටසක්. ඇස කියන්නේ රූපේට අයිති කොටසක්. ඔන්න රූපස්කන්ධේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇස ක්‍රියාත්මක වෙනකොට ඇහෙන් පේන මට්ටමින්නේ චක්කු විඤ්ඤාණය පහළ වුණොත්. ඒ නිසා තමයි ඔබට පේන්නේ ටීවී එකේ දර්ශනය ඔබට හොඳට දර්ශනය වෙන්නේ ඔබ තුල චක්කු විඤ්ඤාණය පහළ වෙච්ච නිසා. ඔන්න චක්කු විඤ්ඤාණය පහළ වුණා. ඊට අනුව ඔබ ඒ ටීවී එකේ යන්නේව අඳුන ගන්නව නේද? ටීවී එක යනකොට අඳුන ගන්නවා. මේ අහවල් නළුවා, අහවල් නිලිය, මේ අහවල් දේ තමයි රඟපාන්නේ, මේ අහවල් ක්‍රියාවලියයි සිද්ධ වෙන්නේ, මේ අහවල් රූපරාමු, මේ අහවල් දර්ශනේ, මේ අහවල් විදියට සිද්ධ වෙන මේ අහවල් පැත්තේ වෙච්ච සිද්ධියක් මේ විදියට අර දකින්න දේ නිසා පින්වත්නි ඔබ අඳුන ගන්නව නේද? ඇහෙන් රූපේ අඳුන ගන්නවා. අන්න අඳුන ගන්නකොට මොකද්ද වෙන්නේ? රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම ඇස මුල් කරගෙන එයා තුල සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. එතකොට අපි අර කලින් කියලා තියෙනවා මේවා ගැන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිවෙලටම නෙමෙයි මේ පහළ වීම. චක්කු විඥානය පහළ වෙනවා. ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව යා රූප ටික අඳුන ගන්නවා නේ ටීවී එක දැන් බලන ඉන්නකොට. අන්න සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා Tamanගේ හිත තුල. හැඟීමක් විතරයි. හැඟීමක් සංඥාව කියන්නේ හැඟීමක්. එයා තුල එහෙම සංඥා ස්කන්ධය ඊට අනුව පින්වත්නි අඳුනගත්ත දේට අනුව එයා තුල සමහරට සැප වේදනාවක් ඇති වෙනවා. මොකක් හරි රාගයට බර දර්ශනයක් නම් සැප වේදනාවක් ජනිත වෙනවා. ලස්සනයි කියලා හිතෙනවා. එතකොට මේ සැප වේදනාවක් ජනිත වෙන්නේ Tamanගේ හිත තුල. ටීවී එකේ නෙමෙයි. ටීවී එකේ ඔහේ නිකන් රූප රාමු ටිකක් පේනවා එච්චරයි. මේ පංචස්කන්ධේ Taman තුල ඇති වෙන විදියයි මේ කියන්නේ. ඊට පස්සේ සැප වේදනාවක් ජනිත වෙනකොට දැන් මොකක්ද ඇති වුනේ? ඔන්න වේදනාස්කන්ධය. ඇයි අපි ඉස්සෙල්ලා තේරුවේ? වේදනාස්කන්ධයක් ඇති වෙනවා. ඊට අනුව පින්වත් ඔන්න දැක්ක රූපයට අනුව හිතේ රාගේ ජනිත වෙලා සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? අන්න රූප සංචේතනාවක් පහළ වෙනවා. සංකාරස්කන්ධය. සංකාර උපාදානස්කන්ධය. ඊට අනුව රූපස්කන්ධයත් ආය වෙනස් වෙනවා ඔබේ. රාගයට බර දෙයක් නම් ශරීරයේ යම් යම් උත්තේජන ඇති වෙන්න පුළුවන්. ශරීරයේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් රූපස්කන්ධයත් අර නාම ධර්මයේ ඇසුරෙන් රූපස්කන්ධයත් හටගෙන නිරුද්ධ. දැන් මේ ඇති වෙච්ච සියලු දේවල් පංචස්කන්ධ එක දිගට පවතිනවද? නෑ. හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙනකොට ඔන්න කන පැත්තෙන් අර ටීවී එකෙන් ඇහෙන සද්ද පැත්තටත් යනවා හිත. එතකොට ඔන්න සද්දේ අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඔන්න සෝත විඥානය එතන පහළ වෙනවා. දැන් අර චක්කු විඥාණයට මොකද උනේ? ඒක නිරුද්ධයි දැන්. මේවා එකවර පවතින්නේ නෑ. ඒක නිරුද්ධයි.
ඊට පස්සේ ශබ්දයට අනුව දැන් මෙයා ඒක අඳුන ගන්නවා. අන්න මේ අහවල් කෙනාගේ කටහඬ, මේ අහවල් කෙනාගේ සද්දේ අඳුන ගන්නවා වෙන් වෙන්. අන්න සංඥා ස්කන්ධයක් පහළ. දැන් කොහෙන්ද පහළ වෙන්නේ මේ පංචස්කන්ධය? කන පැත්තෙන් දැන් පහළ වෙන්නේ. ඉස්සෙල්ලා ඇස පැත්තෙන් පහළ ඒක නිරුද්ධයි. ඒක නිරුද්ධ වුණොත් තමයි අනිත් පැත්තෙන් ආයෙ පහළ වෙන්නේ. දැන් බලන්න මේක කොච්චර උද්වේගකාරීව වෙනවද? හැම වෙලාවකම මේ 2500කට එහා පැත්තේ අපගේ ශාස්ත්‍රඥාන්සේ කියපු කතාව මොනතරම් විශ්මිතද? මේ කතා කරන්නේ ධර්මයට මොන්ඩිසෝරියෙන් හිතාගෙන ඉන්න බෞද්ධයන්ට අද මේ දේශනාව කරන්නේ ඇත්තටම. ඒ වගේම ධර්මයේ අත්පොත් තියන්න බලාගෙන ඉන්න අයටයි මේ කියන්නේ. ඉතින් මේවා ගැන හොඳට දන්න කෙනෙකුට අනේ මෙබඳු දෙයක් මට තේරෙනවා නේද? මම තේරුම් ගත්තා නේද මීට කලින් කියලා බොහොම නිරාමිස සුඛ වේදනාවක් උපද්දවගෙන සතුටෙන් අහන්න එච්චරයි. ඒ අයිට මේක ලොකු උපකාරාර්ථයක් තියෙනවා කියලා හිතන්නේ. නමුත් පින්වත්නි දැන් බලන්න දැන් අර ශබ්දේ නිසා පංචස්කන්ධය ඇති වුණාද? ඒක නිරුද්ධ වුණ නිසා තමයි කන පැත්තට තම පංචස්කන්ධය ඇති වෙන්නේ. එකවර මේ ඇහෙනුයි කනෙනුයි නාසයෙනුයි දිවෙනුයි කයිනුයි මනසුනුයි පංචස්කන්ධ හයක් එකවර පහළ වෙලා නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. එතකොට දැන් කන පැත්තෙන් ඔන්න චෝත විඥානේ පහළ වෙලා ඊට අනුව සද්දේ අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඔන්න එතකොට එයා අඳුන ගන්නකොට ඔන්න සංඥා ස්කන්ධයක් පහළ වෙනවා කන පැත්තෙන්. ඊට අනුව සැප වේදනාවක් උපදිනවා. රාගයට බර දෙන්නේ දැන් ඇහෙන්නේ පෙනුනෙත් එහෙම කන්නේ රූප රාමුවටම අදාළ දෙයක් තමයි ඇහෙන්නේ. එතකොට සැප වේදනාවක් ජනිත වෙනවා රාගේ මිශ්‍රයි ඒකස්සේ. මොකද මේ සැප වේදනාවස්සේ කොහොමත් රාගානුසය තියෙනවනේ. ඔන්න වේදනා ස්කන්ධයකුත් ජනිත වුණා. ඒ වේදනා ස්කන්ධය ජනිත වෙලා එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම සංස්කාරයට ප්‍රත්‍ය වෙලා. ඒ වෙලාවෙම ඊට පස්සේ ඔන්න ඒකට අනුව සිතුවිලි ජනිත වෙනවා. සිතුවිලි ටිකක් ජනිත වෙනවා. සිතුවිලි ටිකක් ජනිත වෙනවා අහපු එකට අනුව. අන්න ඒ මොකද්ද? ශබ්ද සංචේතන. ඉස්සෙල්ලා ජනිත වුණේ රූප සංචේතන. රූපේ නිසා සිතුවිලි ජනිත. දැන් ශබ්දේ නිසා සිතුවිලි ජනිත වෙනවා. අන්න ශබ්ද සංචේතන. ඒකට කියන්නේ මොකද්ද? සංකාරස්කන්ධය. ඊට අනුව අහපු දෙයට අනුවත් රූපස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒවට කියන්නේ චිත්තජ රූප කියලා. ඒ ශබ්දේ පැත්තෙනුත් පංචස්කන්ධයක් හටගෙන නිරුද්ධ වුණා. මේ බණ ටික ඇහෙන වෙලාවෙත් ඕක වෙන්නේ. බණ කියන කෙනෙක් නෑ ඇත්තටම ගැඹුරින් බැලුවාම. බණ අහපු මිනිහෙකුත් නෑ බලාන යද්දි. පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිවි ගිහින් අන්න ගැඹුරින් බලනකොට ඔන්න ඔය විදියට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන ආයතන හයින්ම පංචස්කන්ධය ඇතිවිවි නැතිවිවි යන බව හොඳට තේරුම් ගන්න. ඒ වගේම දැන් මේ පත්‍රිකාවේ තියෙනවා මේ සක්කාය දිට්ඨිය ගැනත් කියන්න කියලා තියෙනවානේ. එතකොට දැන් මෙන්න මේ ක්‍රියාවලිය වර්තමානයේ ඇති වෙන විදිය දකින්නවා. දැන් අතීත සංකාරات අනාගත සංකාරات පිළිබඳ දැන් මැදහත්නේ. તો වර්තමානයේ මේ ස්කන්ධ මේ මොහොතේ මේ ටික වෙනව නේද කියලා Tamanගේ ජීවිතෙන් දකින්නවා. සුතමේ ප්‍රඥාවෙන් විතරක් නෙමෙයි මේ ටික අහගත්තට මදි. චින්තාමය ප්‍රඥාව Tamanගෙන් බලනවා. මගේ ඇහෙන් මේක නේද වෙන්නේ? මගේ කනෙන් මේක නේද වෙන්නේ? මගේ දිවෙනුත් ඔබ වහන්සේ කියන එක නේද වෙන්නේ? Tamanගෙන් බලනවා. චින්තාමය ප්‍රඥාව උපදිනවා එතකොට. තමන්ගෙන්ම ගල්ප බලනවා. ඒතර මේක නාම රූප වශයෙන් මේක බලනකොට ඒ කියන්නේ මේ රූපේ රූපස්කන්ධයට දාලා වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයට දාලා එතකොට එයා දකිනවා යම් වෙලාවක මොකක් හරි අත්දැකීමක් ඇති වුණාට පස්සේ ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින ඇස රූපේ පැත්තට දාලා ඒ රූපේ දකින්න එක නිසා ඇති වෙන වේදනාව නාම ධර්මයක් ඊට පස්සේ නිසා ඇති වෙන සැප වේදනාව හෝ දුක් වේදනාව නාම ධර්මයක් ඊට අනුව සිතුවිලි ජනිත වීම නාම ධර්මයක් විඥානයේ පහළ වීම නාම ධර්මයක් විදිහට නාම රූප වශයෙන් බෙදා මේක බලලා භාවනාවක් තුළින් මෙයාට බොහොම පිරිසුදු පිළිවෙලට Tamanගේ දැක්ම තුළ චින්තාමය ප්‍රඥාව අවදි කරගෙන භාවනාමය භාවනාවෙන් මේක දැකලා සම්පූර්ණයෙන් දුක ඉවර කරගන්න. ඇත්තටම මේකෙන් මේ නිදහස් වෙන්නයි තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න තමයි තියෙන්නේ. දැන් වර්තමානයේ පංචස්කන්ධය ඇති වෙන විදිය දැන් තේරෙනවනේ. ඒ තුලත් දැන් මේ ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක නිට්ටියද අනිත්‍යද? කන පැත්තෙන් පංචස්කන්ධය ඇති වෙලා නිරුද්ධ වෙනකොට ඔන්න දිව පැත්තෙන් ආයේ පංචස්කන්ධය ඇති වෙලා නිරුද්ධ වෙනවා නම් දැන් මේ දිව පැත්තෙන් පංචස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ කනින් ඇති වෙනකොට. ඇයි?
දිව නිකන් ඔහේ තියෙනවා, පාඩුවේ තියෙනවා. ඒතර මේක මේ පැයක් විතර යන්නේ නැහැ. දැන් කණෙන් එහෙනම් දැන් ඔන්න පහළ වුණා චක්කු විඥානේ, ඊට අනුව ඔන්න රූප හඳුන ගන්නවා, විඳීම් හට ගන්නවා, සිතුවිලි ජනිත වෙනවා. ඕහොම පැය ගණන් යන්නේ. හටගෙන නිරුද්ධ වෙනවා, හටගෙන නිරුද්ධ වෙනවා. ඒ උද්වේගය ග්‍රහණය කරගන්න බෑ. මේ බුදු කෙනෙක් කියපු නිසානේ අපි යන්තම් මේක දන්නේ. ග්‍රහණය කරගන්න බෑ. එතකොට පින්වත්නි වර්තමාන ස්කන්ධ ක්‍රියාවල දැන් මේ උපේක්ඛා බුද්ධංගයයි වැඩෙන්නේ මේ විදිහට කල්පනා කරන. වර්තමානයේ මේක හටගෙන නිරුද්ධ වෙනවනේ, ඒක නිට්ටියද අනිත්‍යද? අන්න ඒ තුල ත්‍රිලක්ෂණය දකින්නවා දැන්. අනිත්‍යයයි හටගෙන නිරුද්ධ වෙනවනේ. පෙනිපෙනී නිරුද්ධ වෙනවා. පෙනිපෙනී නිරුද්ධ වෙන එක දිගට පේනවවත්, එක දිගට ඇහෙනවවත්, එක දිගට දැනෙනවවත්, එක දිගට මොකක්වත් වෙන්නේ නැහැ. එක දිගට නිවි දැල් වෙනවා, නිවි දැල් වෙනවා. ඒ දැල් වෙන්නේ නිකම්ම නෙමෙයි. රාගේ අවුස්ස, ද්වේෂයේ අවුස්ස, මෝහයේ අවුස්ස, සංසාරයට නැවත යන්න කර්ම සකස් කර මේ ක්‍රියාවලිය උඩුදුවන්නේ. මේ උපාදානිය නිසා භවය සකස් වෙනවාමයි. භවය නිසා ජාතිය හැදෙනවාමයි. ජාතිය නිසා ජරා මරණ හැදෙනවා. මේ රාග ද්වේෂ මෝහ අවුස්සයි මේ වැඩේ වෙන්නේ. ඒතර වර්තමාන ස්කන්ධ ලෝකය මේ අත්දකින්නකොට ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක නිට්ටියද අනිත්‍යද? දැන් ඔබම හිතලා කියන්න, නිට්ටියද අනිත්‍යද ඒක? හටගත්ත තැනම නිරුද්ධ නම් අනිත්‍යයි නේ පින්වත්නි. අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? අනිත්‍ය නම් ඒක දුක, සැපයිද දුකයිද? දැන් මේක ගදිවට පවතිනවා නම් හොඳයි. නමුත් හටගෙන නිරුද්ධ වෙනවා. මට ඕන විදිහට සැප වේදනාව හටගන්නෙත් නැහැ. සැප වේදනාව දුකේ, සැප වේදනාව කෙලවර වෙනකොට දුක තියෙනවා. ඒ නිසා දුක් වේදනාව තුළ කොහොමත් දුක තියෙනවා. උපේක්ෂා වේදනාවක තුළ කොහොමත් පෙරලීම නිසා දුක තියෙනවා. ඒක වෙනස් වෙනවනේ. එතකොට මේ අනිත්‍ය නිසා සැපද දුකද? දුකයි. දුක නම් ඒක මගේ ආත්මය කියලා පින්වත්නි ගන්න පුළුවන්ද? ගන්න දෙයක් තියනවද මේකේ? නෑ. ඒතකොට දැන් මේ පංචස්කන්ධය පිළිබඳ පවතිනවා පින්වත්නි අපිට ආකාර 20ක සක්කාය දිට්ඨියක්. ආකාර කීයක සක්කාය දිට්ඨියක්ද පවතින්නේ? ආකාර 20ක සක්කාය දිට්ඨියක්. එතකොට මේ දැන් අපි රූපේ පැත්තට විතරක් දාලා කතා කරමු. අපිට වේදේශනාවට කාලය ඉවර වෙලා තියෙන නිසා රූපං අත්තතෝ සමනුපස්සති. එතකොට දැන් මේක දන්නේ නැති මිනිහා, මේ පංචස්කන්ධයේ කතාව දන්නේ නැති මිනිහා ඒක හිතනවා රූපය තමන් ලෙස හිතනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්මීය විදියට හිතනවා. ආත්මීය විදියට හිතනවා කියන එක ලේසියෙන් කිව්වොත් රූපය තමන් විදියට සලකනවා. රූපවන්තං අත්තතෝ සමනුපස්සති. එක්කෝ යා හිතනවා තමන් හැදිලා තියෙන්නේ මේ රූපයෙන්. තමන් හැදිලා තියෙන්නේ, ආත්මය හැදිලා තියෙන්නේ, ආත්මය කියලා කියන්නේ මෙතන කියන්නේ තමන් කියන එක. ආත්මය හැදිලා තියෙන්නේ රූපයෙන් කියලා හිතනවා. අත්තනිවා රූපං සමනුපස්සති. එක්කෝ යා හිතනවා රූපේ තියෙන්නේ තමන් තුල කියලා. රූපේ තියෙන්නේ තමන් තුල කියලා. එක්කෝ යා හිතනවා රූපස්මින් වා අත්තානං වා සමනුපස්සති. එක්කෝ යා හිතනවා තමා සිටින්නේ රූපේ තුල. කොහොමද හිතන්නේ? රූපේ තමන්ල කියලා හිතනවා. දැන් මේ ආත්ම කතාව තවත් සරල කරලා මේ කියන්නේ. එක්කෝ හිතනවා තමන් හැදිලා තියෙන රූපයෙන් කියලා හිතනවා. රූපේ ඇත්තේ තමා තුල කියලා හිතනවා. එක්කෝ තමා සිටින්නේ රූපේ තුල කියලා හිතනවා. ওই විදිහට වේදනාවත් හතර ආකාරයකින් හිතනවා, සංඥාවත් හතර ආකාරයකින් හිතනවා, විඥානය ගැනත් හතර ආකාරයකින්, මේ පංචස්කන්ධේම හතර ආකාරයකින්, හතර පහෙන් අඩි කරාම 20යි. ඒකට කියනවා මොකද්ද? 20 ආකාරයක සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ ආත්මීය වශයෙන් තමා වශයෙන් පංචස්කන්ධේ හිතනවා. තමන් වශයෙන් ගන්න බෑනේ. තමන්ගේ වශයෙන් පවත්තන්නේ කොහොමද? අනිත්‍ය වෙලා යන දුකක්ව තියෙන අනාත්ම දෙයක් නම්. ත්‍රිලක්ෂණයේ දායාදේ කරගෙන නම් කොහොමද තමාගේ වශයෙන් පවත්වන්නේ? මේ අනාත්මානුපස්සනාවෙම වඩනකොට මේක සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඔය සප්තානුපස්සනා ගැනීම අපි මීට කලින් දේශනා කරලා තියෙනවනේ. ඒතර මේ අනාත්මය අවබෝධ කරගන්න ඕන නම් එතකොට එයා අනාත්මය අවබෝධ කරගන්නේ ක්‍රම තුනකින්. කොහොමද? අර අපි ඉස්සෙල්ලා කියපු ක්‍රම තුල. සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන්. උපදින ඥානීය තුල තමයි අනාත්මය අවබෝධ වෙන්නේ. ආත්ම ගතියක් නැහැ. මේ තුල කොහෙද ආත්මයක් තියෙන්නේ කියලා දැනගන්නේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න සුතමය වශයෙන්. දැන් මේ අහ ගන්නකොට අහගත්තට බැඳි. නැගිට්ටාම ඉවර ඒ ටික.
චින්තාමය වශයෙන් තමන්ගෙන් ගලපනවා. තමන්ගෙන් කොහොමද මේක ඇති වෙන්නේ? ඇස හරහා කන හරහා දැන් ඇති වෙන විදිය ඔය අපි කියපු පටිපාටියට ගලපන්න ඕන. භාවනාමය වශයෙන් අර නාම රූප වශයෙන් මේක විමස විදර්ශනාව තුළින් බලන්න පුළුවන්. එතකොට නිරෝධය දකින්න භාවනාව තුළින් මේකේ නිරෝධය දකින්නකොට පින්වත්නි රූපය තුල පවතින හතර ආකාරයේ සක්කාය දිට්ඨිය ගැලවිලා යනවා. මේක මම කියලා හඳුන්වන්න බෑ. මේ රූපය හැදිලා මේ රූපය තුල ආත්මය කියලා එකක් කොහොමද අල්ලන්නේ? අනිත්‍ය වෙලා යනවා නම්, දුක නම්, අනාත්ම නම්. මම මෙච්චර කල් හිතාන හිටියා රූපය තියෙන්නේ තමා තුල කියලා. නමුත් රූපයත් බිඳි බිඳි හටගෙන නිරුද්ධ වෙලා යනවා. මන් තුල පවතින එකක් නෙමෙයි. තමන්ගේ ජීවිතෙන් දකිනවා. තමා සිටින රූපය තුල කියලා මම මෙච්චර කල් මෝඩකමෙන් අල්ලන හිටියා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. නමුත් මේක වැරදි කතාවක්. ඇත්ත කතාව මේක නෙමෙයි කියලා යා තමන්ගේ ජීවිතයෙන් දකිනවා පින්වත්නි. ඒතර මේ විදියට යා ඒක දකින්න ඒ රූපය තුල තවත් ගැඹුරට බහිනවා. ඉතින් තවත් ගැඹුරට බහින්න පුළුවන්. මේක තව දුරටත් පිරිසුදුව දැනගන්න. ඒතර රූපේ බාහිර මූල ධාතු ටිකක් විදියට දකින්න පුළුවන්. අර ධාතු හතරකට බෙදලා තේත් මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න විදිය. ඒ ධාතු ස්වභාවයත් ගැඹුරට ගිහින් බලනවා. මෙච්චර මේ හැදුනට මුලින්ම අම්මාගේ සහ තාත්තාගේ ධාතු වල සංයෝගයයි මෙතන තියෙන්නේ. ඒ ධාතුත් වෙන් කර බලනවා. ඉතින් ගැඹුරට ගිහින් බලනවා. වෙන් කරලා බලනවා. එතකොට මේ විදියට ගැඹුරින් සාංශාරික වශයෙන්ම මේ දුක ඇති වෙමින් නැති වෙමින් ආපු විදිය බලනවා. මව් කුසේ විතරක් නෙමෙයි. අනාගතේටත් ඔය යහපංකම වෙන්නේ කියලා දකිනවා. ඉතින් ওই විදියට දකින්න සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එතකොට වර්තමානයේ පංචස්කන්ධය පිළිබඳවත් උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතයි. දැන් වර්තමානයේ දැන් අතීත සංකාරත් අතීත සංකාරයි අනාගත සංකාරයි පිළිබඳව මැදහත් උනානේ. ඊට පස්සේ ඇලීම් ගැටීම් සම්බන්ධ මැදහත් උනානේ. දැන් උපේක්ඛා බොජ්ජංගය කියලා කතා කරන්නේ මේව තේරෙන්නෙත් නැහැනේ හරියට සමහරලාවට. ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ වර්තමානයේ පංචස්කන්ධ ටික දැන් ආයේ ගැඹුරට බහැලා බැලුවා. මේකෙත් ගන්න දෙයක් නැහැ ආත්ම වශයෙන් වෙන් කර දැන් අපි තේරුම් කරේ. ඒකත් දැන් මැදහත්. ඊට පස්සේ බාහිරටත් බලනවා. දැන් තමන්ගේ සත්පුද්ගල භාවය දැන් අඩුයි. එළියේ දුව පුතා අම්මා තාත්තා ආදරවන්තය එළියේ දේවල් ගැනත් මෙයා මේ දැක්මෙන්ම බලනවා. මන් වගේමයි එළියේ ඉන්න කෙනා. ඒ භාගතුන් වහන්සේ දා බෝධි මණ්ඩලයේදී බැලුවේ. පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් දිහා බලාගෙන ගියා. චුතූපපාත ඥාණයෙන් දෙවනි යාමේදී උන්වහන්සේ බැලුවා මම වගේද ඉතුරු අයත්. නැත්නම් මම විතරක් දන්නේ නැහැනේ සංසාරේ යන්නේ. උන්වහන්සේ බැලුවා මේ මිනිසුන්ගේ තනමරාග්න සංසාරයත් එන්නේ මේ අයගෙත් මුලක් නැහැ. ඒ වගේ දරුවා දිහත් බලන්න, බිරිඳ දිහත් බලන්න, ස්වාමියා දිහත් බලන්න. සත්වපුද්ගල භාවයෙන්, ජීවී භාවයෙන්, සජීවී භාවයෙන්, සවිඥානික භාවයෙන් ලෝකේ යම් තාක් අය ඉන්නවනම් ඒ සියලු දෙනාට මේ පංචස්කන්ධ කතාව, ආයතන කතාව ආරෝපණය කරලා බලන්න. එතකොට සියලු ජීවි ලෝකයේම මුළු සක්වලම පිළිබඳ මැදහත් වෙනවා. මුළු සක්වලම පිළිබඳ මැදහත් වෙන. ඉතින් අය අජීවී දේවල් ගැන අමුතුවෙන් මැදහත් වෙන්න දෙයක් නෑ. නිරායාසයෙන් මේ මැදහත් භාවය උපදිනවා. දැන් වස්තුකාමී නෑ එතන. නිරායාසයෙන් මැදහත් භාවය උපදිනවා. එතකොට යාර දැන් මේක දකින්නකොට භාවනාමය වශයෙන් යා තුල ඥානයක් උපදිනවනේ දැන්. භාවනාවෙන් මේක පිරිසුදුව දකින්න. එතකොට යාර තුල ධ්‍යාන සැපේ උපදිනවා. ප්‍රීතිය උපදිනවා. ඒව ගැනත් මැදහත් වෙනවා. ඒ සම්පූර්ණයෙන්ම සුඛයක් හැට ගන්නවා භාවනාවේ. ඒක ගැනත් මැදහත්. ධ්‍යානයක් උපදිනවා. ඒ ගැනත් මැදහත්. මේ විදියට ඇති වෙලා නැති වෙලා යන. එතකොට යා තුළ යම් ඵල සමවතක් ඇති වෙනවා. ඒක ගැනත් මැදහත් වෙනවා. මේ විදියට මැදහත් වෙලා සියලු ලෝකේ ධර්මයන් පිළිබඳවම පින්වත්නි මැදහත් වෙනවා. ඒක මේ මැදහත් බව තව දුරටත් ඇති කරගන්න පුළුවන් අනිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය, අපනියත සමාධිය වඩද්දී. ඒ තුලින් මෙයා ඒක එයා කලබනවා. කොහොමද? කලඹ බලනවා. නිමිති මොනවද මේකේ ගන්න තියෙන්නේ? මොකුත් නැහැ. මැදහත්. අනිමිත්ත සමාධිය තුලින් දකිනවා. ඝන සංඥාවෙන් මම මේ අල්ලගත්තට මේක ඇති දෙයක් නැහැ.
මම ඔළුවෙන් මේ බැම්ම කියලා බිත්තිය කියලා හදාගෙන ඉන්න මේක ASCII සිමෙන්ති තියෙන්නේ. මේක ASCII ගඩොල් තියෙන්නේ. මමයි සංඥාව ඝන සංඥාවෙන් ඇල්ලුවේ කියලා මේ සියලු දේවල් මේ සියලුම දේවල් බයක් තැති ගැනීමක් නැතුව ප්‍රතිමාව තුල බුදු පිළිමේ තුල පවා මේ ටික තමයි තියෙන්නේ කියලා එයා ගැඹුරින් දකිනවා. ඒතට ඒ දකින්නකොට එයා අනිමිත්ත සමාධිය වඩනවා. නිමිති මොකුත් ගන්න නැති බව දකිනවා. ශුන්්‍යත අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා ශුන්්‍යතයි හරයක් මේ ශුන්‍යයි මේක ASCII ගන්න දෙයක් නැහැ කියලා දකිනවා. අප්පනීත වශයෙන් ප්‍රාර්ථනා කරන්න මොනවද තියෙන්නේ? මොකද මෙච්චර කල් මෙයා මේ නොදන්නාකමට නොදක්නාකමට භවයේ රැඳිලා ඉඳ ප්‍රාර්ථනා කර කර ආවනේ. දැන් ප්‍රාර්ථනාවක් ඉවරයි. ඒක අප්පනීත සමාධිය වැඩෙනකොට මේ තුලම ඉඳලා දැන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. අප්පනීත සමාධිය තුල ප්‍රමිති ප්‍රාර්ථනා කිරීම මොකක්වත් නෑ. ප්‍රාර්ථනා කිරීම බැහැර වෙනවා. බලවත් ලෙස ප්‍රාර්ථනාවක් තිබුණා භවයේ රැඳිලා ඉන්න. දැන් ඒ ප්‍රාර්ථනාවක් නෑ. ලෝකේ විශ්වයේ පුරා විහිදී පැවතින සියල්ල පිළිබඳ මැදහත්. දැන් යා තුල විමුක්ති ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ තුලත් එයා මැදහත් වෙනවා. සම්පූර්ණයෙන් එයාගේ හිතේ නිවීමක් ඇති වෙනවා. ඒ නිවීම සම්බන්ධවත් දැන් හිත මැදහත්. ඒ සියුම් දැනීම් මාත්‍රයක් ඉතිරි වී සියලු සංස්කාර නිරුද්ධ වෙලා යනවා. ඒ තුලත් එයා ඒ සියුම් දැනීම් මාත්‍රේ කිසිම හේතුවක් නිසා හිතෙන් අයින් කරන්න බෑ. මේ ඒ නිවනටපත් වීම තුල සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරි වී සියල්ලම පිළිබඳ මැදහත් වෙනවා. එතකොට එයා ඒ තුලත් මේ මොහොතේ Tamanගේ අතීත පුනර්භවයේ අවශ්‍ය කර්ම සකස් කරලා දුන්න නිසා මගේ හදවත මොළයේ ක්‍රියාත්මක වන නිසා තවදුරටත් මම මේ මහ පොළොවේ පය ගහලා ඉන්න නිසා මොළයේ ක්‍රියාත්මක වන නිසා හදවත ක්‍රියාත්මක වන නිසා මට මෙබඳු සියුම් දැනීමක් ඇති වෙනවා. ඒ ජීවිතය මේ ජීවිතය හමාර වෙනකොට මේ සියුම් දැනීම් මාත්‍රයක් නැහැ. සියල්ලම නිවිල යනවා පහනක් නිවුණා වගේ කියලා එයා ඒක දකිමින් වාසය කරනවා. එතකොට ඒ වගේ தත්ත්වයක් තුල නිවනවත් සතුටෙන් පිළිගන්නේ එයා. අවබෝධය කරා පැමිණිච්ච කෙනෙක් නිවනවත් සතුටින් පිළිගන්නේ සියල්ල පිළිබඳ මැදහත්. මේ වෙලාවේ નિરાයාසයෙන් Tamanගේ හිත තුල નિરાයාසයෙන් පින්වත්නි උපේක්ඛා බොජ්ජංගය Tamanගේ හිත තුල උද්ගත වෙනවා. નિરાයාසයෙන්. දැන් මේ වෑයම් කර සුතමේ ඥානය හදාගෙන චින්තාමේ ඥානය හදාගෙන දැන් මේ උත්සාහයෙන් වීරියෙන් ඇවිල්ලා ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් ඒ තත්ත්වය උද්ගත වෙනවා. සියල්ල පිළිබඳ මැදහත්. નિરાයාසයෙන් ඒ ස්වභාවය උද්ගත වෙන දවසක් එනවා. දැන් ඉතින් කුමක් කරන්නද? ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.